Hallelujah. තවත් සබත් දවසකින් ස්වාමීන් වහන්සේව නමස්කාර කරන පිණිස අපි අපේ හදවත, අපේ ආත්මය, අපේ සිත මනස සූදානම් කරගනිමින් අපි උන්වහන්සේගේ අභිමුඛයට එනවා. ඒ සුදු නියමයේ ප්‍රකාරයට, ඒ ආඥාවේ ප්‍රකාරයට උන්වහන්සේගේ සබතේ අරුමය අදකිට අපි සූදානම් වෙනවා. හලෙලුයා. ස්වාමීන් අද දවසේ ඔබ වහන්සේ අපට නිදහස් කළා වූ ඒ කරුණාව නිසා වහන්සේට ස්තුති කරනවා. වහන්සේගේ අනුග්‍රහය ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුළ ඔබ වහන්සේ තවදුරටත් නිදහස් කරමින් සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කරමි. මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේව නමස්කාර කරන්නට, ඔබ වහන්සේව ප්‍රශංසා කරන්නට, ඔබ වහන්සේගේම නාමය සවන්නට ඔබ වහන්සේම අපට වරම් දෙනසේක්වා. සුදාත්මනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මය අපේ එකා කෙරෙහි නිදහස් කරන්නේ අද දවසේ මේ මුළුම නමස්කාරයටත් මුළුම සබතටත් විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය, ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව, ඒ ආධිපතින්ගේ බලය, පරාක්‍රමධාරීන්ගේ බලය, අන්ධකාර ලෝක මලාදයන්ගේ බලය, දුෂ්ටකමේ ආත්ම සේනාවේ බලය, පහත භූමියේ මධ්‍ය අවකාශයේ දීල අවකාශය විනාශකේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් ශාපකට බඳ තහනම් කරන අතර ස්වාමී ඔබ වහන්සේගෙන ආත්මයන් වහන්සේ අප කෙරෙහි ප්‍රකාශ වේවා. සුදාත්මය අපට මඟ පෙන්වන සේක්වා. අපේ දෙවියන් වහන්සේට අවශ්‍ය වන නමස්කාරය අපේ සිංහස්වරණ පිණිස අනේ සුදාත්මය වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. මේ මුළු ගායනය බාරයි. මේ මුළු වාදනය බාරයි. මේ මුළුම සබත් දවස මේ මුළු මෙහෙය ඔබ වහන්සේගේ වචනයට ප්‍රකාරයට වහන්සේට බාරයි. උතුමාණන් ඔබ වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේගෙන මාර්ග අපේ තුළ ඉදිරි කෙරේවා. සුදාත්මනේ වහන්සේ අපට තුළ රජකම් කරමි. අද දවසේ ඔබ වහන්සේට මුළු මහතුතින් නමස්කාර කරන්නට ඔබ වහන්සේම අප සූදානම් කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙනවා, යටත් වෙනවා, කැප වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. නමස්කාරයක් වෙන්ට යන්නේ ඔබ වහන්සේට ස්වාමීනි. මේ නමස්කාරයක් වෙන්ට යන්නේ ඔබ වහන්සේගේ දෙපාවල අපට වැඳ වැටෙන්න බැරිව ස්වාමීනි. අනේ මගේ ජීවමාන ස්වාමීනි ඔබ වහන්සේගේ කුරුසිය පූජාව කරනකොට එදා ඔබ වහන්සේගේ කුරුසියේ ඒ කල්වරියේ ස්වාමීන් වහන්සේ ඒ ගැලුව රුධිරය කරනකොටගෙන ඒ මුළුම පූජාව කරනකොටගෙන ඔබ වහන්සේගේ කස්ස පහර ඔබ වහන්සේගේ කටුවටු ස්වාමීනි ඒ සියල්ල කරනකොටගෙන අපේම පාපේ බරින් ඔබ වහන්සේ අපව අද දවසේ නිදහස් කෙරේවා. අපේ ක්ෂමා කෙරේවා ස්වාමීනි. අපේම වරදට අපේම අපරාධයට ඔබ වහන්සේ අපව ක්ෂමා කොට ඔබ වහන්සේගේ ශරීරය වෙන පවිත්‍ර කෙරේවා. ඔබ වහන්සේගේ දෙපාවල නැමෙන්න ඔබ වහන්සේගේ අත්මකත්වය සොයන්න ඔබ වහන්සේට වඩා වඩා ළඟට ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. අනේ සුදුපියා වහන්සේ අනේ අපේ ජීවමාන මගේ ජේසුනේ ඔබ වහන්සේගේ කුරුසියේ පූජාව අපගේ ජීවිතවලට පූජාවක් වේවා. ඒ ජීවිතය පූජා කරමින් කලවා ගත්තා අපේම ජීවිතය මේ නමස්කාරය තුළින් ඔබ වහන්සේට පූජා කරන්න ඔබ වහන්සේ අපට වරම් දෙනසේක්වා. ඒ අමාරුවෙන් ඔබ වහන්සේ කෙසේ නමුත් ඒ වින්දා වූ ඒ මරණය හලෙලූයා ඒ කළා වූ ඒ පූජාව අපේම කරුණාව පිණිස වේවා. අපේම අනුග්‍රහය වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්.
වහන්සේ කල්වරේ නැග්ගපු නිසායි ස්වාමී. මේ කුරුසේ පූජාවනේ මග දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ දෑත්වලට එනගසද්දී. ඔබ වහන්සේගේ දෙපාවලට එනගසද්දී. ඔබ වහන්සේගේ ඇලයට අනිත්‍ය ස්වාමීන් ඔබ වහන්සේ නිර්වස්ත්‍ර කරද්දී. ඒ කටයුතුන දවල්දී ස්වාමීන් වහන්සේ වැකුණා වූ උදරේ බින්දුවක් මාස ඔබ වහන්සේ සියල්ල නිහඬව දරා ගන්නට තරම් හලෙලූයා අපිටම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. අපිවම වස්තුවක් සලකුණු දෙවියන් වහන්සේ වයි ස්වාමීනි. අපුදසා වහන්සේ කළා වූ දෙයක් ප්‍රමාණයි. ඔබ වහන්සේට කොතරම් ස්තුති කරත් මදි ස්වාමීනි. ඔබ වහන්සේ පුදුම වූ හාස්කම් සහ ඒ මහිමාන්විත ක්‍රියා අපේ ජීවිතවල කළා වූ දෙවියන් වහන්සේ. මරණයෙන්ම ගලවන්නට තරම් මුළු ජීවිතය අලුත් කරන්නට තරම් අපේ ජීවිත වෙනස් කරන්නට තරම් අපේ පූජාව නවතන වහන්සේ. අදටත් ස්වාමීනි අදටත් ජීවමානව අප සමග සිටිමින් අපට ආශිර්වාද කරන පුදුම හාස්කම් වික්‍රමාන්විත ක්‍රියාව තුළ කරන්න දෙන්න ඔබයි. මුළුම මහිමය ඔබටයි. මුළු මහිමය වහන්සේටයි. They
स्वामी हालेलुया අපිට ප්‍රේම කරන දෙවියන්වයි ස්වාමීන් වහන්සේ මුලම ප්‍රශංසාව වහන්සේටයි මුලම නමස්කාරය ගෞරවය වහන්සේට පමණක්මයි මගේ දෙවියන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ අපේ ආලෝකයයි ඔව් ස්වාමීන් වහන්සේ අපේ මහිමය हालेलुया මුලම නිම අපේ ස්වාමීන් වහන්සේ මොකේද අපේ මහදේවතින් අපේ මුලම ආත්මේද මහිමය දෙන්න වහන්සේටයි මුලම තේජස වහන්සේගෙමයි මුලම නමස්කාරය වහන්සේට පමණක්මයි ස්වාමීනි පුදුම හාස්කම් සහ ලකුණු කරන දෙවිඳුනමයි ස්වාමීන් වහන්සේ ප්‍රශංසාම වේවා මගේ දෙවියන් වහන්සේ නමස්කාර වේවා නමස්කාරම වේවා නමස්කාරම වේවා ස්වාමීනි මහිමය ඔබටයි මහිමය ඔබටයි මහිමය ඔබටයි ස්වාමීනි ඔබ වහන්සේටමයි ඔබටමයි ස්වාමීනි
පුදුම බලන්තු ක්‍රියා කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිත තුළ බලන්තු හාස්පත් සවික්‍රමානිතු ක්‍රියා කිරීම අපේ ජීවිත වෙනස් වන පිණිස අපේ ජීවිත තුළ ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ වන පිණිස අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ස්වර්ගීය ධර්මය ලබන පිණිස ඒ සදාකාල ජීවනයට සම්පූර්ණ පිණිස නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මය වහන්සේගේ මුළු ආත්මය අපි කෙනෙක් ආකාරයේ වගුරුවන සේක්වා වහන්සේගේ ආත්මය මුළුමනින්ම අප තුළ විලේවා වහන්සේගේ ශුද්ධාත්මය අප පූර්ණ කෙරේවා වහන්සේගේ බලයෙන් අප ආලේප කෙරේවා අභිෂේක කෙරේවා අපේ දුර්වලකම් මෙන්නට නෑ ඔබ වහන්සේ ආත්මය අප පූර්ණ කෙරේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලමයි ශුද්ධාත්මය ඔබ වහන්සේගේ ආත්මය අප කෙරේවා ඔබ වහන්සේගේ තේජස කෙරේවා ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කළ ඔබ වහන්සේම අප අභිෂේක කෙරෙත්වා ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් අපේ කෙනෙකා තුළ අවුලමි ඔබ වහන්සේ අද දවසේ මේ මුළු නමස්කාරයත් මේ මුළු සබත් දවසත් ඔබ වහන්සේට පූජාවක් කොටස්වන පිණිස ඔබ වහන්සේගේම කරුණාව කෙරෙහි නිදහස් කෙරේවා ඔබ වහන්සේගේ බලයෙන් අප පූර්ණ කොට අභිෂේක කොට අප ඉදිරියට ඉහළට ඔබ වහන්සේ රැගෙන යන්නසේක්වා ස්වාමී උතුමාණනි අද දවස ඔබ වහන්සේගේ අනර්ග ආශ්චර්යමත් පුදුම දවසක් කොට ඔබ ආශිර්වාද කෙරේවා මෙන්න ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේගේ රාජ්‍යයට පූජා කරන්න අප නියම කරගෙන ආවා වූ සියලු පඬුරු කොටස්ද ඔබ වහන්සේගේ විශුද්ධ දයාතර මාන කරනවා ස්වාමීනි වහන්සේගේ මහත්ය අප කෙරෙහි දහස් කොට අපේ රැකියාවන් අපේ භාගෝග සියල්ල ආශිර්වාද කෙරෙත්වා එකෙන් 30ක් නව එකෙන් 60ක් නව එකෙන් 100ක් පලදන්න පිණිස ආශිර්වාද කෙරේවා ඔබ වහන්සේගේ හස්තය අප මත නිදහස් කොට ආශිර්වාදයෙන් වගුරුවමි මේ පඬුර කරන කොටගෙන වහන්සේගේ රාජ්‍යය හලලූයා ජෙරුසලමේද යුදේද සමාරියද ලෝකේ ස්වාමීන් වහන්සේ සීමාන්තර දක්වා වහන්සේගේ සුභාරංචිය පතල වේවා වහන්සේගේ දේව රාජ්‍ය හලලූයා වර්ධනය වේවා නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලු
සියල්ල සියල්ල ඔබ වහන්සේට පූජාවක් වේවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවල බලේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මුළු යාඥාව මේ මුළු දේව මෙහෙය මේ මුළු නමස්කාරය ඔබ වහන්සේට පූජාවක් වේවා. පූජාවක් වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතිතුම් බලවන්ත අනුගුණ නාමයෙන්. ආමේන්. හලලූයා. අද ශුද්ධ සබත් දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්නයි මේ අපේ සූදානම. අපි සුළු මොහොතක් උන්වහන්සේට අපේ ජීවිත බාර කරමින් අපේ හදවත් බාර කරමින් අපි උන්වහන්සේට කතා කරමින් කියමු ස්වාමිනේ. මේ වචනය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය වචනයක් නොවේවා. අපේ ජීවිත වෙනස් කරන, අපේ ආකල්ප වෙනස් කරන, මගේ ජීවමාන ජේසුනේ මගේ රජුන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවනයේ අත්දකින්නට සූදානම් වුණා වූ හලලූයා හදවතකට ඒ වගේම චරිතයකට අපේ ජීවිත අනුරූප වේවා. උතුමාණන් මගේ දෙවියන් වහන්සේ මේ වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය අපි ශාපකට බඳ තහනම් කරන අතර සුදාතුන වහන්සේගේ බලයෙන් අප පූර්ණ කොට වහන්සේගේ ආත්මෙන් අප පූර්ණ කොට ප්‍රඥාවෙන් අප පූර්ණ කොට හලලූයා ඔබ වහන්සේගේ වචනය හදානට වචනය අවබෝධ කරගන්න අවශ්‍ය මුළුම අනුග්‍රහය අප එකිනෙකා කෙරෙහි නිදහස් කරේවා. මුළුම වචනය වහන්සේගේ සුදු ලේ වලට ආලේප කරනවා. වහන්සේගේ සුද්ධාත්මකින් ආලේප කරන අතර අද දවසේදී වහන්සේගේ සුදු දෑතට බාර කරනවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අද තුමුත් බලවන්ත තනර්ගුණ ආමෙන්. ආමෙන්. හොඳයි අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්නා වූ මේ දවසේ මේ උදෑසන බලමු අපි මොකක්ද කතා කරන්න යන්නේ කියලා. මම කැමතියි අද දවසේ ස්වාමීන් වහන්සේ තුළ නිදහස ගැන කතා කරන්න. මොකක්ද මේ නිදහස? ඇයි මේ නිදහස? මොන වායෙන්ද මේ නිදහස? ඔබේ හදවතට දැනෙන ආකාරයෙන්, ඔබේ මනසට වැටහෙන ආකාරයෙන් මොකක්ද මේ නිදහස කියන්නේ? මොකක්ද මේ නිදහස කියන්නේ? දැන් අපේ රටවල් වල නේද අපි යටත් විජිතයක සිටියා. ඒ නිසා අපි නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදාට සමනු ලබනවා. මොකද්ද මේ නිදහස? අපි නිදහස් වෙන්නේ යටත් විජිතයෙන්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලනයට ශ්‍රී ලංකා දේශයේ යටත් තිබුණා. ඒ යටත් වීමෙන් නිදහස් වූ දවස අපි නිදහස් දිනය ලෙස. ඒ කියන්නේ ස්වාධීන ශ්‍රී ලංකාවක් විහුණු දිනය අපි නිදහස් දවස ලෙස සමරනවා. එතකොට මොකද්ද මේ නිදහස කියන්නේ? නිදහස යම් ආකාරයකින් අපි බලුවොත් අපිට අතපය දිගෑරලා ජීවත් වෙන්න පුළුවන් නිදහසක් නේද? නිදහසක් කියන්නේ සීමාවක් නොමැති තැනක්. හලලූයා. සීමාවන් පනවන්නේ නැති තැනක්. ඒ වගේම තවත් ආකාරයකින් බලුවොත් නිදහස කියන්නේ බන්ධන වලින් නිදහස් වීමක්. අපි අත්අඩංගුවට ගොඩ ගත්තොත්, අප රැඳුම් කරේට බාරගත්තොත් අපි ඒ හිරකවල් වලින් නිදහස් වෙනවා. ඒ බැඳුම් වලින් නිදහස් වෙනවා. ඒ මාංචු දන්වැල් දාලා අපි ගැට ගහලා තිබුණා නම් ඒ තැන් වලින් අපි නිදහස් වෙනවා. ඒ වගේම බවුන්ඩරි එකක් නැහැ, සීමාවක් නැහැ කියන්නේ මොකද? අපි මොකක් හරි හිර කූඩුවකාරී නැත්තම් පුංචි කුටියක දාලා හිටියා නම් ඒ කුටියෙන් අපි නිදහස් වෙනවා. එතනින් එහාට අපි ගමන් කරනවා. ඒ වගේම අපිට කියන හවුස් ඇරස් කියලා නේද? අපිට සීමාවක් පුරාවට විතරයි යන්න පුළුවන්. සමග අපිට මොන හරි වරදක් කරලා තිද්දි නේද? උසාවියෙන් නියෝගයක් දෙනවා. හරි මොකද්ද මේ උසාවියේ නඩු තීන්දුව දෙනකම් මේ නඩු අහනකම් රටෙන් පිට වෙන්න බෑ කියලා. ඒතර ඒ විදිහට අපිට සීමාවක් පනවලා අපේ දේශය තුළ අපෝ සීමාවක් පනවලා. එතකොට ඒ වගේම ආයි මොනවාද නිදහස කියන්නේ? ෆ්‍රී නිදහස්. නිදහසත් එක්ක ෆ්‍රී කියන හැඟීමත් එක්ක අපිට දැනෙනවා මිලයක් ගෙවන්න නැති වුණ එක. නොමිලේ ලැබෙන දෙයක් තමයි නිදහස කියන්නේ. නොමිලේ ලැබෙන දෙයක්. කිසි ගෙවීමක් කරන්න අවශ්‍ය නැති දෙයක්. මේ සියල්ල අපි අපේ මනසේ තබාගෙන අපි මතක් අපේ නිදහස ගැන අපි කතා කරොත් අපි සැබවින්ම නිදහස්ද?
අද දවසේ ඔබ මම නිදහස්ද? නිදහස් ජීවිතයක් ගත කරනවා. නිදහස් ජීවිතයක් ගත කරනවා නම් මොන දේ තුලද අපි මේ නිදහස් ජීවිතය ගත කරන්නේ? මොන වගේ දෙයක් තුලද අපි නිදහස් ජීවිතය ගත කරන්නේ? මොන දෙයක් ගැනද අපි මේ නිදහස් ජීවිතය ගත කරන්නේ? මොන විදිහටද, ඒ කියන්නේ මොන ආකාරයටද අපි අද නිදහසේ ජීවත් වෙන්නේ? මදක් සිතා බැලුවත් අපේ නිදහස මොකද්ද? කිතුනුවාගේ නිදහස මොකද්ද? ඔබ මදක් ඔබේ හදවතින් විමසන්න, සැබවින්ම මම නිදහස්ද? අද කිතුනාගේ නිදහසේ සටහන් කරන්නේ අපි බොහෝ කාලයක් අපේ වරද නිසා, අපේ අපරාධ නිසා නේද? අපේම පාපය නිසා අපි සාතන්ගේ වහල්කමකට හසු වී සිටියා. සාතන් අපව වහල් කරගෙන හිටියා. නමුත් ඒ වහල්කමෙන් අද අපි නිදහස් වෙලා ඉන්නවා කියන ඒ විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ මුළුම ශාපයෙන් අපි නිදහස්. ඒ මුළු පාපයෙන් අපි නිදහස්. ඒ නිසා අපි සම්පූර්ණ යක්ෂයාගේ ග්‍රහණයෙන් මුළුමනින්ම අපි නිදහස්. එතකොට මේ නිදහස මොකක්ද? යහනට 32 කතා කරලා කියනවා. යහන 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය කතා කරලා කියනවා. නුඹලා සත්‍ය දැනගත් කල නුඹ නිදහස් වෙනවා ඇත. සත්‍ය නුඹලා දැනගත් කල නුඹ නිදහස් වෙනවා ඇත. මොකද්ද මේ සත්‍ය කියන්නේ? කොහෙද මේ සත්‍ය අපිට හම්බෙන්නේ? ගත්තු කටටම අපි කිය යාපු සත්‍ය නම් මේ දවස්වල හොයාගන්න අමාරුම දෙයක්. ඇයි බොරුව වංචාවම තමයි වටේම තිබෙන්නේ. අම්මලා තාත්තලා පවා දරුවන්ට වංචා කරනවා. දරුවෝ පවා අම්මලා තාත්තලාට වංචා කරනවා. බොරු කරනවා. ඒතකොට සත්‍ය අපිට කොහෙද? අපිට කොහෙන්ද සත්‍ය මුණ ගැසෙන්නේ? අපිට සත්‍ය මුණ ගැසෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලනේ. මේ ඒතකොට දෙවියන් වහන්සේගේ වචනේ එනම් සත්‍යතාවය කියලා බොහෝ අය හඳුන්වනවා මේ විවස්ථාව. දෙවියන් වහන්සේගේ වචනේ නැතහොත් විවස්ථාව. විවස්ථාව කියන්නේ මොකක්ද? එදා මෝසෙස්ට සීනායි කන්දේදී දෙවියන් වහන්සේ කතා කළා කියන මෝසස් දැන් සෙනඟ මිසරයෙන් මම රැගෙන ආවා. දැන් එයා වහල්කමෙන් නිදහස්. හලලූයා. දැන් මේ මිසරයන්ගේ වහල්කමෙන් මේ ඊශ්‍රායල් සෙනඟ නිදහස් නුමුත් මෝසස් මට නුඹත් සමග ගිවිසුමක් තිබෙනවා. මට නුඹත් සහ නුඹේ සෙනඟත් සමග ගිවිසුමක් තිබෙනවා. මොකක්ද මේ ගිවිසුම? මේක තමයි විවස්ථාව. හලලූයා. විවස්ථාව. අපි කියන දස පනත තවත් විවස්ථාව. මේ වචනය තුල පුරාවට, මේ තෝරාව පුරාවට, මෝසෙස්ගේ ග්‍රන්ථ පුරාවට මේ විවස්ථාව ගැන කතා කරනවා. හලලූයා. හලලූයා. නික්මයම 20. බොරු කියන්නේ පායලු, වෛශ්‍යාකම් කරන්නේ පායලු. ආමෙන්. හලලූයා. ඊර්ෂ්‍යාකම් කරන්නේ පායලු. සබත් දවස සුද්ධ කොට රැක ගනින්නලු. ආමෙන්. ඒ වගේම මොනවද? දෙවියන් වහන්සේටත් කියනවා. මායර අන් දෙවිවරු තට ඇතුළු නොසිටුව. හලලූයා. ඒ වගේම කැපූ රූපයක් හෝ පිළිමයකට නුඹලා නමස්කාර නොකරව, සේවය නොකරව. මේ ආකාරයෙන් මුළුම වචනය පුරාවට, මුළුම විවස්ථාව පුරාවට හලලූයා අපට යම් සත්‍යයක් ස්වාමීන් වහන්සේ විසින් එළිදරව් කරනු ලබනවා. යම් සත්‍යයක් අපට ස්වාමීන් වහන්සේ විසින් එළිදරව් කරනු ලබනවා. මොකක්ද ඒ සත්‍යය? අපිට ඉස්සර ඉඳන්මනේ පුංචි කාලේ ඉඳන් අම්මලා තාත්තලා කියන අම්මෝ පුතේ බොරු කියන්න එපා. ඇයි ඒ? අපායයි. අම්මෝ පුතේ හොරකම් කරන්න එපා. අපායයි. මේ අපායක් ගැන කිව්වේ මොකද්ද? කියන්නේ අපි ස්වර්ගයට නොයන බවයි. මෙහෙම කරොත් අපායයි. නමුත් ස්වර්ගයට යන්නේ නැහැ කියන දේ තමයි වරහන් ඇතුලේ අපේ මව්පියන් සඳහන් කරේ.
එතන මේකද මේ අපි සොයන ඇත්ත. අපි වචනය සමග ජීවත් වෙන සෙනගක්ද? අපි වචනයට කීකරු වෙන සෙනගක්ද? වචනයට යටත්ව සිටින සෙනගක්ද? අපි වචනයට යටත් වෙන්න පුළුවන් නමුත් අපි වචනයට යටත් වෙන කැමැති සෙනගක් ලෙසයි ඊයේ දවසේ පවුල්තුමා අපිට කතා කරලා කියන්නේ ගලාති පොතෙන්. ව්‍යවස්ථාවට යටත් වෙන්න කැමැත්තෙනි. අපි හැමෝම කැමති ව්‍යවස්ථානුකූලව ජීවත් වෙන්න. අපි හැමෝම කැමති වැරදි නොකොට ජීවත් වෙන්න. අපි හැමෝම කැමති ව්‍යවස්ථාව මුල් කරගෙන ජීවත් වෙන්න. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ අපිට ඒ ලෙසම ජීවත් විය හැකියාව තිබෙනවද? ඒ ආකාරයෙන්ම ජීවත් වීමේ හැකියාව අපිට තිබෙනවද? ඔබ මම අද දවසේ කොතනද සිටින්නේ? හලලූයා. අද දවසේ ඔබේ නළලේ මොනවද තිබෙන්නේ? ව්‍යවස්ථාව කොටලා තිබෙනවද ඔබේ නළලේ? අද දවසේ ව්‍යවස්ථාව ඔබේ අතේ කොටලාද? අද දවසේ ඔබේ ව්‍යවස්ථාව ඔබේ හදවතේ කොටාගෙනද? අද දවසේ ඔබ හැම තීරණයක් ගන්නේ මේ ව්‍යවස්ථාව කියන කොටුව තුල සිටගෙනද? අද දවසේ ඔබ හැම ක්‍රියාවක්ම කරන්නේ මේ ව්‍යවස්ථාව කියන කොටුව තුල ඉඳගෙනද? අද දවසේ ඔබ හැම සිතුවිල්ලක් පවා සිතන්නේ මේ ව්‍යවස්ථාවේ කියන කොටුව තුල ඉඳගෙනද? සැබවින්ම මගේ සහෝදරයා සහෝදරිය, ඔබ ඇත්තටම ජීවත් වෙන්නේ ව්‍යවස්ථාවේ යටතේද? නැත්නම් ඔබ ව්‍යවස්ථාවේ යටතේ ජීවත් වෙන්න කැමැත්තෙන් සිටින කෙනෙක්ද? හලලූයා. පෞල්තුමා නොඑක් වර ස්වාමීන් වහන්සේ ඔහු තුලින් කතා කළා වූයේ හැම පොතකම වාගේ ඔහු කතා කරනවා කොහොමද? මේ ව්‍යවස්ථාව හරි අමාරුයි. නමුත් ව්‍යවස්ථාව අහෝසි කරන්න නෙමෙයි. නමුත් මේ ව්‍යවස්ථාව තුළ ඔබේ නිදහස සොයාගත්තද? ඔබේ නිදහස ඔබ ව්‍යවස්ථාව තුළ සොයාගත්තාද? හලලූයා. ව්‍යවස්ථාව තුළ සොයාගත්තාද? සැබෑ නිදහස නම් මොකක්ද? කිසිම සීමාවක් තියෙන්න බෑ. ව්‍යවස්ථාව තුළ ඔබට සීමාවක් තිබෙනවද? ව්‍යවස්ථාව තුළ අපට සීමාවන් තිබෙනවා. ව්‍යවස්ථාවම සීමාවන් වලින් පිරිච්ච ව්‍යවස්ථාවක්. එකම නිදහස කියන්නේ මොකක්ද? අනිත් ආකාරයකින් අපි කතා කළොත් කිසි බන්ධනයක් නැති, කිසි බන්ධනයක් නැති, කිසි හිරවීමක් නැති, මාංචු දාලද, බන්ධන වලින් හිර කරලද, ගැට ගහලද බන්ධනයක් තුලද අපි ජීවත් වෙන්නේ. නිදහස කියන්නේ බන්ධනයක් නොමැතිවීමයි. නමුත් ව්‍යවස්ථාවල තුල බන්ධනයක් තිබෙනවද? ව්‍යවස්ථාව තුල බන්ධනයක් තිබෙනවා. අපි ව්‍යවස්ථාවට බැඳිලා ඉන්නවා. ඒ ව්‍යවස්ථාව කරන පිණිස අපි බැඳලා ඉන්නවා. ව්‍යවස්ථාවෙන් අයින් වෙන්න බැරි තරම් ඒ ව්‍යවස්ථාවත් එක්ක බැඳිලා ඉන්නවා. ඇයි ඒ? මිනී මරන්න නැත්තේ අපි මොකද? අම්බෝ බෑ, බයිබලේ කියලා තියෙනවනේ මිනී නොමරව කියලා. වෛශ්‍යාකම් නොකරව. ඇයි? දේවචනේ සඳහන් වෙනවා, දසපනතේ සඳහන් වෙනවා, ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා වෛශ්‍යාකම් නොකරව. බැරි වෙලාවත් ජේසුස් වහන්සේගේ රූපයක් ගේන්නේ නැත්තේ ඇයි? ව්‍යවස්ථාවේ තිබෙනවා, දසපනතේ තිබෙනවා, රූපයකට නමස්කාර නොකර රූපයක් ළඟ නොතබා ගනිව. ආමේන්. මොකද වෙලා තියෙන්නේ? අපි ව්‍යවස්ථාව අල්ලගෙන අද දවසේ ඒකද වෙන්න ඕනේ. ව්‍යවස්ථාව අල්ලගෙන ව්‍යවස්ථාවත් එක්ක හිර වෙලා. නමුත් ව්‍යවස්ථාව නිසා මොකද වෙලා තියෙන්නේ? ව්‍යවස්ථාවට අපි බැඳිලා, ව්‍යවස්ථාව තුල අපි හිර වෙලා, ඒ වාගේම ව්‍යවස්ථාවේ අරග කරන්න එපා, මේක කරන්න එපා, අරග කරන්න එපා, මේක කරන්න එපා කියලා අපි මූණ ඉස්සරහා ව්‍යවස්ථාව අල්ලගෙන ඉන්නවා නම් ඕනෑම කෙනෙක් අපි දිහා බලන සැනින් අප තුළට අපව දකින්න ඉස්සෙල්ලා මොකද්ද පෙනෙන්නේ අයට? අප ඉදිරියේ තිබෙන ව්‍යවස්ථාවයි, අපි අල්ලගෙන සිටින ව්‍යවස්ථාවයි, අපි නළලේ ගහගෙන තිබෙන ව්‍යවස්ථාවයි. බොරු නොකියව කියලා තියෙන අනේ අපේ මෙයානේ වැඩේ.
කාට ඇරියොත් බොරුනේ කියන්නේ. ඊරිසියා නොකරව කියලා තියෙන්නේ. නමුත් මෙයා බලන බැලිල්ලට, මෙයා කියවන කියල්ලට තියෙන හැමදේම පිච්චිලා යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ පවා අපි සොයාගෙන ඉද්දී අපි ඉදිරියේ තිබෙන්නේ විවස්ථාවත. ඒ විවස්ථාව නිසා මනුෂ්‍යයාට, යක්ෂයාට, ඒ වගේම දෙවියන් වහන්සේට පවා අපේ වරද වැඩිපුර පේන්න ගන්නවා. අපේ දුර්වලකම් වැඩිපුර පේන්න ගන්නවා. හලෙලූයා. ආමේන්. විවස්ථාව අපේ වරද කාර්යයක් කරනවා. විවස්ථාව අපව විනිශ්චයකට පොළඹවනවා, යොමු කරනවා. හලෙලූයා. එතකොට විවස්ථාව තවත් අපිව හිර කරලා අප බැඳලා දාගෙන. ආමේන්. විවස්ථාව හේතු සාධක ගෙන හැර දක්වන්නට යනවා අපට වරද තබන පිණිස. යක්ෂයා යම් වරදක් අප ගැන සොයමින් සිටිනවද වරද තබන්නට විවස්ථාව පැහැදිලිව යක්ෂයාට ගෙන මුදා හරිනවා සම්පූර්ණ හේතුන් අපව වරද තබන්න. ඒ වගේම අනිත් කාරණේ මොකද්ද අපි නිදහස ගැන සොයද්දී? ඒ නිදහස ඔබට නොමිලේ ලැබුණ දෙයක්ද? විවස්ථාව තුළින් ඔබට නිදහසක් නොමිලේ ලැබෙනවද? විවස්ථාව තුළ ඔබ ස්වර්ග රාජ්‍යයත් පත් කරගන්න මොකද ඕනේ? මේ විවස්ථාවේ සඳහන් සියලු කරුණු කාරණා ඔබ ඒ ආකාරයෙන් පිළිපදින්න ඕනේ. ඒ ආකාරයෙන් කීකරුව වැඩ කරන්න ඕනේ. හලෙලූයා. වෛශ්‍යාකම් නොකර ජීවත් වෙන්න ඕනේ, බොරු නොකිය ජීවත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට පමණක් নমස්කාර කරමින් සබත් දවසේදී හලෙලූයා සභාවට සභාව වෙත පමණක් රැස් වෙමින් හලෙලූයා. නිකරුණ උන්වහන්සේගේ නාමයේ ව්‍යවහාර නොකරන මේ වගේ මේ ව්‍යවස්ථාව අපි පවත්වාගෙන ගියොත් තමයි හලෙලූයා අමාරුවෙන් හරි ව්‍යවස්ථාව පවත්වාගෙන ගියොත් තමයි අපිට ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට, ඒ දේව රාජ්‍යයට අපිට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හලෙලූයා. නමුත් නිදහස කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. නමුත් ව්‍යවස්ථාව තුළ අපි නිදහස නොමිලේ ලබන්නට යන්නේ. ඇයි ඒ? නිදහසට අපි මිලයක් ගෙවන්න ඕනේ. නිදහසට අපි වැඩ කරන්න ඕනේ. ඒ නිදහස ලබන්න, ව්‍යවස්ථාව තුළ නිදහස ලබන්න බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ, වෛශ්‍යාකම් නොකර ඉන්න ඕනේ. සියලු වරදින් අපරාධයෙන් අයින් වෙලා හලෙලූයා පවිත්‍ර ජීවිතයක් ගත කරන්න ඕනේ. වැරදිලාවත් බොරුවක් කිව්වොත් ඉතින් අම්බේ සදා සොත්ති බවන්තුතේ කියනවා නේද? හැම දෙයක්ම ඉවරයි. හැම දෙයක්ම ඉවරයි. එනිසා මේ ව්‍යවස්ථාව තුළ සැබෑ නිදහස අපට හමු වෙනවාද? කිසි සීමාවක් නැති, කිසි බන්ධනයක් නැති, කිසි ගෙවීමක් නැති නිදහසක් අපිට ව්‍යවස්ථාව තුළ හම් වෙනවාද? නැහැ. එහෙනම් මේ සත්‍ය කියන්නේ මොකද්ද? සත්‍ය නුඹ දැනගත් කල නුඹලා නිදහස් කරනවා ඇත කීවා වූ ඒ පදයේ තේරුම මොකද්ද? මොකද්ද මේ සත්‍ය එහෙනම්? දෙවියන් වහන්සේගේ වචනයක් නෙමෙයි නේද? ඒ ව්‍යවස්ථාවක් නෙමෙයි නේද? මොකද්ද ඒ සත්‍ය? හලෙලූයා. නැත්නම් කොටිම කිව්වොත් කවුද ඒ සත්‍ය කියලා අපිට අහන්න පුළුවන්. යහන් 14:6 උන්වහන්සේ කියනවා මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මොකද්ද? මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. හලෙලූයා. ඒ සත්‍ය මාර්ගයත් ජේසුස් වහන්සේ, සත්‍යත් ජේසුස් වහන්සේ, ජීවනයත් ජේසුස් වහන්සේ. ඒතකොට ඒ සත්‍ය මගේ සහෝදරයා සහෝදරිය. ඒ නුඹලා නිදහස් කරන සත්‍යය. යහන් පොතේ 8:32 කතා කරව අපේ නිදහස් කරන සත්‍ය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමද කියලා අපි තවත් බලමු. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද මේ අරින මාර්ගය? මොකද්ද මේ කියන සත්‍ය? මොකද්ද මේ කියන ජීවනය? ඒ උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් අපට පෙන්වන්නව මාර්ගයයි. උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් අපට ගෙනර දක්වන්නව සත්‍යයි. උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුළින් අපට ලබා දෙන්නා වූ ඒ ජීවනයයි. ආමේන්. මේ ජීවනය, මේ සත්‍ය, මේ මාර්ගය තුලින් ස්වාමින් වහන්සේගේ නිදහස,
ඒ කුරුසිය පූජාව තුළින් අපට ඒ නිදහස ලැබෙනවාද? ඒ නිදහසමද? මොකද්ද මේ නිදහස? මේ නිදහස කොයි විදියටද නිදහස? හලලුයා. ඒ කුරුසිය පූජාව තුළින් ස්වාමින් වහන්සේ අපේ පාපයට සමුදෙන අපේ ශාපවලින් අපව නිදහස් කරනවා. නිදහස් කරවලු උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර අපට පලන්තනවා. තවදුරටත් අප තුළ පාපයක් වරදක්. අපි අනන්ත බොරු කරලා ඇති. අපි අනන්ත වංශාකම් කරලා ඇති. අපි අනන්ත බොහෝ වැරදි කරන්නට ඇති. නමුත් දැන් අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරනකොටගෙන අපි දැන් ඒ සියල්ලෙන් නිදහස්. ඒ සියල්ලෙන් ගැලවීම ලැබ නිදහස්. මේ නිදහස සැබෑ නිදහසක්මද? මේ නිදහසේ සීමාවන් තිබෙනවද? මේ නිදහසේ සීමාවන් තිබෙනවද? හලලූයා. ඒ උන්වහන්සේගේ කුරුසියේ පූජාවට අපේ ඕනෑම පාපයකට සමාව දිය හැකියි. උන්වහන්සේගේ කුරුසියේ පූජාව නම් උන්වහන්සේගේ ප්‍රේමයයි. එහි උස දිග පළල ගැඹුර අපට වටහා ගන්න බැහැයි කියනවා එපිස 3:19. උන්වහන්සේගේ ප්‍රේමයේ උස දිග ගැඹුර පළල අපට වටහා ගන්න බැහැයි කියනවා. මක්නිසාද? ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. වටහා ගන්න බෑ කියනවා. ඒ ප්‍රේමය අසීමිතයි. උන්වහන්සේගේ කුරුසියේ පූජාවේ හලලූයා ඒ ප්‍රතිලාභය අසීමිතයි. ඒ කුරුසියේ පූජාවේ වටිනාකම අසීමිතයි. ඒ කුරුසියේ පූජාවේ හලලූයා ඒ කාලය අසීමිතයි. ආමේන්. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මෙන්න කුරුසියේ පූජාව තුළින් කිසි සීමාවක් පනවන්න බෑ. කුරුසියේ පූජාව තුළ කිසි සීමාවක් නැහැ. ආමේන්. ඒ වගේම අනිත් කතන්දරේ මොකද්ද? නිදහස ගැන. තවත් බන්ධනයකද? කුරුසියේ පූජාව තුළින් තවත් බන්ධනයකට අසු වෙන්න පුළුවන්ද? අපි ඇවිල්ලා දැන් උන්වහන්සේ තුළ බෞතිස්ම ලැබ අපි උන්වහන්සේ තුළ දැන් ජීවත් වෙන සෙනගක්. හලලූයා. යක්ෂාප බලන්න එනකොට අපි ජේසුස් වහන්සේ තුළ නිසා යක්ෂයාට අපිට ඉස්සෙල්ලා යක්ෂයාට පෙනෙන්න ගන්න ජේසුස් වහන්සේවයි. නමුත් මේ ජේසුස් වහන්සේ කවුද? යක්ෂයා හඳුනනවාද ජේසුස් වහන්සේව? නෑනේ, යක්ෂයා හඳුනන්න විදියක් නෑනේ. ඒ කාලේ හිටිය දෙවියන් වහන්සේ විතරයි. නෑ යක්ෂයා හොඳට හඳුනනවා. ඇයි උන්වහන්සේ මරණය පාතාලය පරාජය කොට නැවත නැගිට්ටා දෙවියන් වහන්සේ. ආමේන්. හලලූයා. ඒ නිසා මේ යක්ෂයා අපිව හොයාගෙන අපිට තරවටු කරන්න දුවගෙන එද්දී අපි උන්වහන්සේ තුල නිසා අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නිසා යක්ෂයා දකින්නේ ජේසුස් වහන්සේවයි. යක්ෂයාට ඒ වෙලාවට උන් හිටි තැන් අමතක වෙනවා. අපිට මොන විදියට ප්‍රතිපහාර එල්ල කරන්න ආවත්, අපිට මොන විදියට අපේ ජීවිත වෙනස් කරන්නට හලලූයා ජීවිත කඩාපින තමන්ට යක්ෂයා ආවත්. නමුත් අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නිසා යක්ෂයා දකින්න ජේසුස් වහන්සේ නිසා ඔහු පැනදුවන්ට යනවා. හලලූයා. ඒ වාගේම නිදහස තුල ගෙවීමක් නැහැ. නිදහස තුල ගෙවීමක් නැහැ. ආමේන්. අපි උන්වහන්සේගේ නිදහස ලබන්නට අපි උන්වහන්සේට කුරුසිය ඔසවගෙන ගෙනහින් දුන්නද? ආමේන්. අපේ ඒ නිදහස ලබන්නේ කුරුසියේ පූජාව තුළින්. අපි උන්වහන්සේ වෙනුවෙන් එක කසපහරක් කෑවාද? එක තිත්තකාඩිය ටිකක් පිව්වාද? එන පහර ගද්දි නිකන්වත් අත දුන්නාද? හලලූයා. නැත්නම් අනුම ගානේ යකඩැනයක් වෙනකොට ප්ලාස්ටික් කැනයක්වත් ගෙනින් දුන්නාද? නැහැ නේද? අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරණයට පත් කළා මිසක් ඒ මරණයෙන් ගලවන්න උත්සාහ කරේ නැහැ. අඩුම තරමේ. අපි ඒ කුරුසියේ පූජාව තුළ ඒ නිදහස විඳින්න, ඒ නිදහස අත්දකින්න අපි කිසිම දෙයක් කරේ නැහැ. අපේ සේවයක් නිසාවත්, අපේ වැඩයක් නිසාවත් අපි ඒක හම්බ කරගත්ත දෙයක් නෙවෙයි. කුරුසියේ පූජාව තුළ ඒ නිදහස අපි හම්බ කරගන්න දෙයක් නෙමෙයි. ඒක නොමිලේ. හලලූයා.
උන්වහන්සේ ඒක ජාතක පුත්‍රයාට ප්‍රේම කරලා උන්වහන්සේ ඒ දරුවව මේ පොළොවට එව්වේ අප නිදහස් කරන පිණිසයි. ඒ උන්වහන්සේගේ ප්‍රේමයයි. ඒ උන්වහන්සේගේ ප්‍රේමයයි. අපි ඒ නිසා හම්බ කරගත්ත දෙයක් නෙමෙයි මේ නිදහස කියන්නේ. මේ නිදහස ජේසුස් වහන්සේ විසින් නොමිලේ දුන්න නිදහසයි. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය අද දවසේ සැබෑ වූ නිදහස මේකද? ඒ කුරුසී පූජාවද? ඒ කුරුසී පූජාව නිසාම ඒ කුරුසී පූජාව අප නිදහස් කරන නිසාම ඒ කුරුසී පූජාවට ඔබේ ජීවිතේ බාරක් වෙන්න. උන්වහන්සේට කියන්න අනේ ස්වාමිනී ඔබ වහන්සේ තුළ හැදෙන්න වැඩෙන්න අපට අවස්ථාව දෙන්න. ඔබ වහන්සේගේ නිදහස අත්විඳින්න ස්වාමිනී. මේ අවස්ථාව කන්නකොටගෙන නෙමෙයි මග දෙවියන් වහන්සේ. නමුත් ඔබ වහන්සේව කන්නකොටගෙන ජීවත් වෙන පිණිස ඔබ වහන්සේ අපට උපකාර කරන්න. ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි නිදහස් කරමින් ඒ ආත්මයේ පන්නරේ ප්‍රකාරයට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුළ නිදහස් ජීවිතයක්. තවත් වහලෙක් නෙමෙයි ස්වාමිනී. අප ලැබුණ ආත්මය තවත් වහල්කමේ ආත්මයක් නෙමෙයි ස්වාමිනී. ඒ පුත්‍රකමේ ආත්මයයි. තවත් දාසකමේ ආත්මයක් නෙමෙයි මගේ දෙවියන් වහන්සේ. නමුත් ඒ පුත්‍රකමේ ආත්මයයි. ඒ ආත්මය කරන කොටගෙන ඒ ජීවිතේ කරන කොටගෙන ඔබ වහන්සේගේ ස්වර්ග රාජ්‍යයක් දකින්න ඔබ වහන්සේ අපට වරම් දෙනසේක්වා. ඒ නිදහස මේ පොළවේ සියලු ගැටුම් වේදනාවලින් නිදහස්ව ඒ ස්වර්ග රාජ්‍යයේ සදාකාල ප්‍රීතිය, ඒ සදාකාලික නිදහස, ඒ සදාකාලික ගැලවීම අපට අත්දකින්ට ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. උතුම් වූ ජේසුනේ මෙන්න ස්වාමිනී අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙන අතර මුළුමනින්ම ඔබ වහන්සේ තුළ අපි නිදහස් ඔබ වහන්සේගේ සුදු ලේවලට කැප වෙනවා. ඔබට ස්තුතියි ස්වාමිනී. ඔබට ස්තුතියි. මගේ ජීවමාන ජේසුනේ අද මේ සබත හමාර කරන මේ මොහොතේ ඔබ වහන්සේගේම කරුණාවත් ඔබ වහන්සේගේ අනුග්‍රහයත් හැම කෙනෙක්ම තම නිදහස් කරමින් ඔබ වහන්සේගේ ලේවලින් වස්සාගෙන නිවස් කරා රැගෙන යමින් මගේ ජීවමාන ජේසුනේ පියාණන් ඔබ වහන්සේගේ කරුණාවත් ජේසුනේ ඔබ වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මනේ ඔබ වහන්සේගේ අනුග්‍රහයත් මග පෙන්වීමත් සෑම සියලු දෙනෙක් තුළම වේවා. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම අලංකාරව සපත් දවසකට ආශිර්වාදය. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.